साधु 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 नमस्कार වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි සාදු 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 අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා සාදු 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 ශ්‍රද්ධාවන්ත පින්වත්නි අද මහා තේරාභිවන්දනා ධර්මදේශනා මාලාවේ තවත් එක් රහතන් වහන්සේ නමක් ගැන ශ්‍රවණය කිරීමටයි අපි දැන් සූදානම් වෙන්නේ. ඉතින් මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරන්නේ එංගලන්තයේ පින්වත් කරුණා සිල් මෑණියන් වහන්සේ විසින්. පින්වත්නි අද අපි ශ්‍රවණය කරන්නේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයේ කුටි පනවන භික්ෂූන් අතරින් අග්‍රස්ථානයේ වැඩ සිටි ඒ වගේම භික්ෂූන් වහන්සේලාට දන් උදෙසන බත් උදෙසන භික්ෂූන් වහන්සේලා අතරින් අග්‍රස්ථානයේ වැඩ සිටි උතුම් මහරහතන් වහන්සේ ගැන. ඒ තමයි දබ්බමල්ල පුත්ත මහරහතන් වහන්සේ. ඉතින් පින්වත්නි මේ අපේ බුදුරජාණන් වහන්සේ සඳහන් වෙනව ධර්මයේ හිරු මණ්ඩල වගේ. ඒ කියන්නේ හිරු මණ්ඩල තමයි මේ මුළු ලෝකයේම එළිය කරන්නේ. එහෙම නැත්නම් අවිද්‍යා අන්ධකාරයෙන් මේ මිනිස්සුන්ව වැහිලා ඒ මිනිස්සුන්ට යහපත අයහපත තෝරගන්න බෑ. ඊට පස්සේ කුසල් අකුසල් තෝරගන්න බෑ. ඒ බුදුරජාණන් වහන්සේ නම් වූ හිරු මණ්ඩල පෑවුවට පස්සේ තමයි මේ මිනිස්සුන්ට ඇස් පේන්න පටන් ගන්න. එතකොට තමයි මිනිස්සුන්ට හොයාගන්න පුළුවන් තමන් යන්න ඕන දිශාව. ඊට පස්සේ සඳහන් වෙනවා ඒ හිරු මණ්ඩල පෑවුවට පස්සේ ඒ හිරු මණ්ඩලෙන් විහිදෙන කිරණ වගේ තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය. එතකොට මේ කිරණ මහ පොළොවට පතිත වුණාට පස්සේ මේ මහ පොළොවේ මේ මඩ වලවල් වල වැව් වල තියෙනවා නෙළුම් පොහට්ටු. එතකොට මේ හිරු ඇස් වැටුණාට පස්සේ ඒ මෝරපු පිපෙන්න ආසන්න නෙළුම් පොහට්ටු ඒක નિરાයාසයෙන්ම පිපෙනවා. ඒ වගේ තමයි ඒ මඩේ ඉපදිලා මඩෙන් උඩට ඇවිල්ලා පිපිලා සුවඳ හමන නෙළුමක් වගේ තමයි මේ ලෝකයට පහළ වෙන රහතන් වහන්සේ නම. බුදුරජාණන් වහන්සේ දේශනා කරා යථා සංඛාර දානස්මින් උජ්ජිතස්මින් මහපතේ. ඒ කියන්නේ මේ මහපාර අයිනේ මඩවලක පදුමන් තත්ත ජායේත සුචිගන්ධම් මනෝරම. මේ නෙළුමක් පිපෙනවා සුචිගන්ධම් හරීම සුවඳයි. මනෝරම හරි ලස්සනයි. ඒවන් සංඛාර භූතේසු අන්ධ භූතේ පුතුජ්ජනේ. ඒ වගේ තමයි මේ අන්ධ භූත වෙච්ච පෘථග්ජන මිනිස්සු අතරේ අතිරෝචති ප්‍රඥාය ප්‍රඥාවෙන් එළිය විහිදවා බබලනවා සම්මා සම්බුද්ධ ශාවකෝ. ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය. ඉතින් අපේ බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වෙන්න කල්ප 91කට කලින් මේ ලෝකේ වැඩ හිටියා
විපස්සී කියලා බුදුරජාණන් වහන්සේ නම. මේ විපස්සී බුදුරජාණන් වහන්සේ කාලේ එක්තරා තරුණෙක් මේ බුදුරජාණන් වහන්සේ ඇතුළු ශ්‍රාවක සංඝරත්නයේ ධර්මය අහලා කිරිබතක් පූජා කරා. ඒ වගේම විවිධාකාර විදිහට ධර්මයේ ඒ බුද්ධ ශාසනයේ අසුරු කරගෙන හැසිරෙන්නේ නැති. නමුත් අවාසනාවකට ඒ තරුණයා අතින් කටින් පොඩි වචනයක් පිට වුණා. එක රහතන් වහන්සේ නමකට යම්කිසි මං හිතන්නේ බ්‍රහ්මචාරී සීලේ අරබයාවෙන්නේ නැති යම්කිසි විදිහක නිന്ദා අපහාස සහගත වචනයක් පිට වුණා. ඉතින් බලන්න අපි වුණත් දැන් මේ සමහරලාට අපි පින් කරනවා අපේ කටින් වුණත් නොදැනුවත් ඒ වගේ දේවල් වෙන්න බැරිද? නමුත් පින්වත්නි ඒ සමහරලාට ඒ මහා ගුණවන්ත උත්තමයන් වහන්සේ නමක් අරබයානම් එහෙම උනේ ඒකාන්තයෙන් මේක අයහපත පිණිස පවතිනවා. අපි රැස් කරන පින් අපිට යහපත පිණිස පවතිනවා. අපේ අතින් වෙන ඒ වගේ පොඩි පොඩි අඩුපාඩු අපිට අයහපත පිණිස පවතිනවා. ඉතින් මේ තරුණයා ඒ විදිහට ඒ යහපත් දේවල් අයහපත් දේවල් දෙකම රැස් කරගෙන දැන් මේ සසරේ අපි ගත්තොත් දැන් මේ සසරේ යන ගමනේදී මේ සසර කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරේ අලමේව නිබ්බින්දිතුම් ඒකාන්තයෙන්ම අවබෝධයෙන්ම කලකිරෙන්න වටින තැන. අලං විරජ්ජිතුම් මේ ගැන තියෙන ඇල්ම දුරු කරගන්න වටින තැන. අලං විමුච්චිතුම් මේ ගැන මේකෙන් නිදහස් වෙන්න වටින තැන. ඉතින් මේ තරුණයාත් මේ සසරේ දැන් ඉතින් කල්ප 91කට කලින් දැන් මේ සිද්ධිය වුණේ. ඉතින් දුක් සැප දෙකම විඳ සසරේ ඉතින් මේ ගමන් කරමින් කාශ්‍යප බුද්ධ කාලේ නැවත බුදුරජාණන් වහන්සේ නමක් මුණ ගැහුණා. ඒ කාලේ මෙයා පැවිදි වුණා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා ටික කාලයක් ගියාට පස්සේ තමයි දැන් මේ තරුණයා පැවිදි වුණේ. ඊට පස්සේ දැන් ඔන්න බුද්ධ ශාසනය ටික පිරිහීගෙන යනවා. ශාසනයට නොගැලපෙන දේවල් ගිහි පැවිදි දෙපිරිස අතින්ම වෙනවා. දැන් මෙයාට දකින්න ලැබුණා. මෙයත් එක්ක හිටියා ඒ දවස්වල තව යාළුවෝ 6 දෙනෙක්. එතකොට මේ යාළුවෝ දැන් මෙයයි යාළුවෝ 6 දෙනයි 7 දෙනා. මේ 7 දෙනා කල්පනා කරා මේ ස්වාමීන් වහන්සේ මේ වැඩේ හරියන්නේ මේ ශාසනයේ එන්න මේ හිස් මිනිස්සු විසින් විනාශ කරනවා. අපි මේකෙන් ගොඩ යන්න ඕන මේ වැඩේ හරියන්නේ නැහැ. ඒ නිසා අපි අර පේනවනේ ලොකු කන්ද ගල් කන්දක් තිබ්බා. ඒ කන්ද පෙන්නලා කිව්වා මේ ලොකු ගල් කන්දට අපි කට්ටියත් එක්ක නගිමු. අපි නැගලා අපි දිවි දෙවෙනි කොට ධර්මයේ හැසිරෙමු. කියලා මේ යාළුවෝ 7 දෙනා මොකද කරේ? ස්වාමීන් වහන්සේලා 7 නම දැන් ඔන්න ලී වලින් හැදුවා ඉනිමගක් හදලා දැන් මේ කට්ටිය මේ ස්වාමීන් වහන්සේලා ටික ඒ කන්දට ගොඩ වුණා. ගොඩ වෙලා ඒ ඉනිමග පහලට තල්ලු කරලා දැම්මා. දැන් කොහෙන්වත් බහින්න ක්‍රමයක් නැහැ. ඊට පස්සේ දැන් ඔන්න මේ ස්වාමීන් වහන්සේලා ධර්මයේ මෙනෙහි කරන්න, භාවනා කරන්න, සක්මන් කරන්න, තමන්ගේ ජීවිතයේ ධර්මයේ ගලප ගන්න දැන් මහන්සි ගන්නවා. දැන් කිසිම වතුර බෝතලයක් දැන් අපි නම් ගමනක් යද්දී වතුර බෝතල් ඊට පස්සේ උයන්න ලිපක් ගෑස් ටැංකියක් ඕවා අරන් යනව නේද? කෑම බීම බිස්කට් ඕවා මේ මොකක්වත් නැහැ. ඊට පස්සේ ඔන්න දැන් කන්ද උඩට නැගලා දැන් තැන් වල දැන් මේ ස්වාමීන් වහන්සේලා 7 නම භාවනා කරන්න පටන් ගත්තා. මේ විදිහට පින්වත්නි දවසක් ගියා. 2ක් ගෙවුණා. 3ක් ගෙවුණා. දවස් 5 යද්දී එතන හිටියේ ප්‍රඥාව මෝරපු ස්වාමීන් වහන්සේ අරහත්ත්වයට පත් වුණා. ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ මොකද කළේ? දැන් අපේ මාත් එක්ක අනිත් ස්වාමීන් වහන්සේලා ධර්මයේ මේ හැසිරෙනවා. ඒ නිසා මම දැන් අරහත්ත්වයට පත් වෙච්ච රහතන් වහන්සේ නම මම එහෙනම් දැන් මේ පිරිසට උපස්ථාන කරන්න ඕන කියලා ඒ රහතන් වහන්සේ
ගමට පිණිසු ගා වැඩලා පාත්‍රේ පිරෙන්න දානි අරගෙන ආයෙ 이르දියෙන් අර ගල උඩට වැඩියා. ගල උඩට වැඩලා අනිත් ස්වාමීන් වහන්සේලාට මේ කිව්වා ස්වාමීනි වළඳන්න මං මේ දානේ අරන් ආවා. ඊට පස්සේ අනිත් ස්වාමීන් වහන්සේලා කිව්වා ආයුෂ්මත අපි මේ ගලට නැග්ගට පස්සේ අපි කතා වුණාද යම් කෙනෙක් මුලින්ම ධර්මය අවබෝධ කරනවාද ඒ කෙනා දානේ අරන් ඇවිල්ලා අනිත් අයට පිළිගැන්විය යුතුයි කියලා එහෙම කතා වුණාද? එහෙමනම් කතිකාවතක් උනේ නැහැ කිව්වා. ඊට පස්සේ කිව්වා එහෙනම් ඔබ ධර්මය අවබෝධ කරේ ඔබගේ පුණ්‍ය මහිමේ නිසා. ඒ නිසා අපිත් තව වීර්යය කරනවා අපිට දාන්න එපා කියලා ප්‍රතික්ෂේප කරලා දිගටම ධර්මයේ හැසිරෙන්න පටන් ගත්තා. ඒ රහතන් වහන්සේ එහෙනම් මොනව කරන්නද කියලා මේ 이르දියෙන්ම ගමට වැඩලා ඊට පස්සේ ඒ රහතන් වහන්සේ දැන් කලියුත්ත කරගත්තානේ. ඊට පස්සේ ඔන්න ස්වාමීන් වහන්සේලා 6 නමක් ඉතුරු වුණා. ඊට පස්සේ දැන් ඔන්න 6 වෙනි දවසක් ගෙවුණා. 7 වෙනි දවසේදී එතන තව ස්වාමීන් වහන්සේ නම අනාගාමී ඵලයටපත් වුණා. ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේලා මේ විදිහට භාවනා කරමින් ධර්මයේ හැසිරෙමින් වාසය කළා ඒ ගල මුදුනේ. ඊට පස්සේ ඔන්න එක නම දෙනම කලුරියේ අපවත් වෙන්න පටන් ගත්තා. පින්වත්නි ඒ කිසිම කෙනෙක් දැන් අර අනාගාමී වෙච්ච ස්වාමීන් වහන්සේ බ්‍රහ්ම ලෝකයේ ඉපදුණා. අනිත් ස්වාමීන් වහන්සේලා දිව්‍ය ලෝකවල උප්පත්තිය ලැබුවා. ඊට පස්සේ ඒ කාශ්‍යප බුදුරජාන් වහන්සේගේ බුද්ධ ශාසනයේ කාලේ ඉඳන් ගෞතම බුදුරජාන් වහන්සේ කාලේ වෙනකම්ම ඒ 5 දෙනාම දිව්‍ය ලෝකේ දිව්‍ය සැප විඳමින් වාසය කරේ. ඊට පස්සේ අපේ බුදුරජාන් වහන්සේ මනුෂ්‍ය ලෝකේ පහළ වුණාට පස්සේ ඔන්න එක්කෙනා මනුෂ්‍ය ලෝකේ උපදින්න පටන් ගත්තා. එතකොට එක්කෙනෙක් ඉපදුනා එයාගේ නම පුක්කුසාති. ඒ වගේම තව එක්කෙනෙක් ඉපදුනා එයාගේ නම සබිය. ඊට පස්සේ තව එක්කෙනෙක් ඉපදුනා එයාගේ නම බාහි දාර්චීරිය. ඊට පස්සේ තව එක්කෙනෙක් ඉපදුනා එයාගේ නම කුමාර කස්සප. මේ ඔක්කොම දැන් මෙතන පුක්කුසාති විතරයි අනාගාමී වුණේ අනිත් හැම එකට හිටිය යාළුවෙක්ම අරහත්ත්වයටපත් වෙලා මහා රහතන් වහන්සේලා බවට පත් වුණා. 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාට මේ හැමෝම අයිති. ඊට පස්සේ තව එක්කෙනෙක් ඉපදුනා. එයා ඉපදුනේ මල්ල රට. අනුපිය කියන නුවර මල්ල රාජපෞලේ රාජකුමාරයෙක් විදිහට පිළිසඳ ගත්තා. එතකොට දැන් මේ පුංචි පුතා මව් කුසේ ටික වැඩෙනවා. වැඩෙනකොට පින්වත්නි මේ අම්මට පුතා බිහි වෙන්න ආසන්න වුණාට පස්සේ ඒ අම්මට ඒ වේදනාව දරා ගන්න බැරුව ඒ අම්මා කලුරිය කරා. ඊට පස්සේ දැන් පුතා බඩි. පින්වත්නි දැන් මේ කුසේ ඉන්නේ පච්චිම භවික. පච්චිම භවික කියන්නේ සසරේ පින් රැස් කරගෙන ඇවිල්ලා අවසාන ආත්ම භාවයේ ඉපදිච්ච කෙනෙක් ඉන්නේ කුසේ. දැන් අම්මත් කලුරිය කරලා. ඊට පස්සේ ඒ අම්මව දරසෑයක් හදලා දරසෑයේ තියලා ගිනි දැම්මා. ගිනි දානකොට දැන් ගිනිදැල් දැන් ඔන්න මේ චිතකේ ඇවිලෙද්දි අර මව් කුස මෙහෙම ඉදිමුණා. ඉදිමිලා මව් කුස දෙකට පැලිලා අර පුතා වීසි වෙලා උඩින් ගිහිල්ලා වැටුණා තනකොළ ගොල්ලක් උඩට. ඒ තනකොළ වලට කියන නම තමයි දබ්බ. එතකොට මල්ල රජපවලේ ඉපදෙච්ච නිසා ඒ කුමාරයාට නම තිබ්බා දබ්බ මල්ල පුත්ත. ඉතින් මේ කුමාරයා පොඩි කාලේ ටික දැන් අම්මත් නැහැ. ඊට පස්සේ ආච්චි සීයයි ළඟ තමයි හැදුනේ. ආච්චි සීයයි ඉතින් මේ පුතාට මේ අර අතීත විස්තරේ කියලා දෙනවා පුතේ ඔයා 99න් බේරුනේ. ඔයාගේ අම්මා කලුරිය කරාට පස්සේ
අපි දරසෑයේ තියලා ගිනි දැම්මට පස්සේ ඔයා මේ බඩ පලාගෙන උඩින් ගිහිල්ලා වැටිලා තමයි බේරුනේ. 99න් ඔයා බේරුනේ. කී කියද්දි මෙයාට පුදුමාකාර විදිහට බියක් දැනුණා. අපේ දැන් පින් රැස් කරපු කෙනෙක්නේ. කලින් ජීවිතවල පැවිදි වෙලා හිටපු කෙනෙක්නේ. මෙයා කල්පනා කරා මේ වයස අවුරුදු 7යි දැන්. මේ කුමාරයා කල්පනා කරා අපේ මේ සංසාරය අනේක නම් මහා භයානකයි. දැන් මම බොහොම අමාරුවෙන් 99න් බේරිච්ච කෙනෙක්. මෙහෙනම් මට කරන්න තියෙන්නේ පැවිදි වෙන එක කියලා ආච්චිටයි සීයටයි කිව්වා. ආච්චි සීයේ මං එහෙනම් මේ පේනෝනේ දැන් මං බේරුණේ 99න් මම මේ ජීවිතේවත් ධර්මයේ හැසිරෙන්න ඕනේ. දැන් මේ බුදු කෙනෙක් පහළලා ඉන්න වෙලාවේ මට පැවිදි වෙන්න අවසර දෙන්න කිව්වා. ඊට පස්සේ ආච්චි සීයා ඉතින් හරි දුකින් දැන් එයාලටත් ඉන්න එකම පුතා මුණුපුරා. නමුත් බුදුරජාණන් වහන්සේ ළඟට එක්කන් ගිහිල්ලා ස්වාමීනි මේ අපේ මුණුපුරා මෙයා මේ පැවිදි වෙන්න ඕන කියලා මේ ඉල්ලනවා. ස්වාමීනි මේ පුතාව පැවිදි කරන සේක්වා කියලා බාර දුන්න බුදුරජාණන් වහන්සේට. බුදුරජාණන් වහන්සේ ඒ ළඟ හිටිය රහතන් වහන්සේ නම කිව්වා භික්ෂුව මේ කුමාරයාව පැවිදි කරන්න. ඊට පස්සේ දැන් ඔන්නේ කුමාරයාව එක්කන් ගිහිල්ලා මේ දැන් පින්වත්නි මුලින්ම ඉස්සර දැන් අද කාලේ නම් කෙස් දැන් අපි මේ බානවනේ. නමුත් ඉස්සර ඒ රහතන් වහන්සේලා තමයි මේ කුමාරයාගේ කෙස් මුලින්ම බාන්නේ. දලිපිහෙන් පළවෙනි කෙස් වැටියේ බාද්දී ඒ පින්වන්ත කුමාරයා දැන් තාම පැවිදි වෙලත් නැහැ. සෝතාපන්න බවට පත් වුණා. ඊට පස්සේ දෙවෙනි කෙස් වැටියේ කපද්දී සකදාගාමී බවට පත් වුණා. ඊට පස්සේ තුන්වෙනි කෙස් වැටියේ කපද්දී අනාගාමී බවට පත් වුණා. ඊට පස්සේ සියලුම කෙස් කපලා ඉවර වෙද්දී උතුම් රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. බලන්න කොච්චර ආශ්චර්යවත් කාරණාද මේ රහතන් වහන්සේලාගේ ජීවිත. ඉතින් දැන් වයස අවුරුදු 7යි. තාම සාමණේර ස්වාමීන් වහන්සේ. හැබැයි මහා ආනුභාව සම්පන්න රහතන් වහන්සේ නම. ඊට පස්සේ දැන් මේ වයස අවුරුදු 7 කුමාරයා මේ රහතන් වහන්සේ කල්පනා කරා මම දැන් මට කල යුත්තේ මං කරගෙන ඉවරයි. මට නැවත ආයි කල යුතු දෙයක් නැහැ. ධර්මයේ හැසිරෙන්න මහන්සියක් ගන්න මට දැන් ආයි දෙයක් නැහැ. මගේ සිත සියලු කෙලෙසුන්ගෙන් නිදහස් වෙලා තියෙන්නේ. ඒ නිසා එහෙනම් මට කරන්න තියෙන්නේ සංඝයාට උපස්ථාන කරන එක. ඒ නිසා බුදුරජාණන් වහන්සේගෙන් අවසර ගන්න ඕන කුටි පනවන්නයි බත්තු දෙසන්නයි. බත්තු දෙසනවා කියන්නේ පින්වත්නි ඉස්සර සලාක. ඒ කියන්නේ එක ගෙවල් වලින් කියලා තිනවා ස්වාමිනී අපිට දෙනමක් හැමදාම දානෙට වඩම්මන්න. ස්වාමිනී අපිට එක නමක් දානෙට වඩම්මන්න. ස්වාමිනී අපිට 4 නමක් දානෙට වඩම්මන්න. දැන් අපි ගත්තොත් විශාඛා මහා උපාසිකාවක් ගෙදර 500 නමක් හැමදාම දානේ වළඳනවා. අනේ පිණි සිටුතුමාගේ ගෙදර 500 නමක් හැමදාම දානේ වළඳනවා. එතකොට කරන්නේ ඒ කොල කෑල්ලක පොඩි තුණ්ඩුවක ලියනවා අනේ පිණි සිටුතුමාගේ නිවස. ඊට පස්සේ මේ විදිහට තුණ්ඩු ටික හදාගෙන ස්වාමීන් වහන්සේලා වැඩියට පස්සේ ඒකේ තුණ්ඩුව දෙනවා. එතනේ තුණ්ඩුව හම්බුන ස්වාමීන් වහන්සේ ඒ අදාළ ඒ කෙනාගේ නිවසට ගිහිල්ලා දානේ වළඳනවා. ඒකට කියන්නේ සලාක ගන්නනවා කියලා. ඒකට බත්තු දෙසනවා කියලාත් කියනවා. එතකොට එහෙනම් මම කුටි පැනවන්නයි බත්තු දෙසන්නයි බුදුරජාණන් වහන්සේගෙන් අවසර ගන්න ඕන කියලා බුදුරජාණන් වහන්සේ ළඟට වැඩම කළා. මේ දබ්බමල්ල පුත්ත මහරහතන් වහන්සේ අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම කැමති සංඝයාට උපස්ථාන කරන්න. මම කැමති කුටි පනවන්නයි බත්තු දෙසන්නයි භාග්‍යතුන් වහන්සේ අවසර දෙනවා නම් මම ඒ විදිහට කරන්නම් කිව්වා. ඊට පස්සේ
බුදුරජාණන් වහන්සේ අහනවා දබ්බ ඔබට දැන් වයස කීයද? ස්වාමීනි මට වයස අවුරුදු 7යි. දබ්බ ඔබ තාම අවුරුදු 7ක පොඩි සාමණේර ස්වාමීන් වහන්සේ නමක්. නමුත් ඔබ හිතන්නේ ලොකු කෙනෙක් වගේ. ඔබගේ මේ ලදරුකමක් පේන්නේ නැහැ. ඒ නිසා ඔබ අද ඉඳන් උපසම්පදා කියලා බුදුරජාණන් වහන්සේ වයස අවුරුදු 7ේදී දබ්බමල්ලපුත්ත මහරහතන් වහන්සේව උපසම්පදා ස්වාමීන් වහන්සේ නමක් බවට පත් කරනවා. ඊට පස්සේ දැන් ඔන්නේ දබ්බමල්ලපුත්ත මහරහතන් වහන්සේ සෙනසුන් පනවනවා. හරි පුදුමයි දබ්බමල්ලපුත්ත මහරහතන් වහන්සේගේ සෙනසුන් පැනවීම. ඒ කියන්නේ පින්වත්නි රජගහනුවර තමයි දබ්බමල්ලපුත්ත මහරහතන් වහන්සේ වැඩ වාසය කරේ. ඒ රජගහනුවර අවට ගොඩාක් විසිරිලා තමයි කුටි තිබ්බේ. ඉතින් දබ්බමල්ලපුත්ත මහරහතන් වහන්සේ කුටි පනවද්දී මේ විදිහට කරන්නේ සභාගානං භික්ඛූනං ඒකජ්ජං සේනාසනං පඤ්ඤාපේති. එක විදිහේ ස්වාමීන් වහන්සේලා ඉන්නවනේ. ඒ කියන්නේ මේ විදිහට යේතේ භික්ඛු සුත්තන්තිකා. ඒ කියන්නේ සූත්‍ර මතක තියාගෙන ඉන්න. සූත්‍ර කටපාඩම් කරගෙන දරාගෙන ඉන්න ස්වාමීන් වහන්සේලාට එක තැනක කුටි පනවනවා. තේ අඤ්ඤමඤ්ඤං සුත්තන්තං සංගායිස්සanti. ඒ අය එකිනෙකා එකතු වෙලා සූත්‍ර සජ්ජායනා කරાવી කියලා එක තැනක කුටි පනවනවා. ඒ වගේම යේතේ බිකු විනයදරා. ඒ කියන්නේ විනය කටපාඩම් කරගෙන ඉන්න විනයදර ස්වාමීන් වහන්සේලාව එක පැත්තක ඒ කියන්නේ එක ප්‍රදේශවල කුටි පනවනවා. එයාලා එකතු වෙලා තේ අඤ්ඤමඤ්ඤ විනයං විනිච්චිස්සanti. ඒ පිරිස ඒ ස්වාමීන් වහන්සේලා එකතු වෙලා මේ විනය කරුණු විමසයි කියලා එක පැත්තක කුටි පනවනවා. ඒ වගේම යේතේ බික්කු ධම්ම කතිකා. යම් භික්ෂුන් ඉන්නවා නම් ධර්ම කතික. ඒ කියන්නේ ධර්ම සාකච්ඡා කරන. ඒ භික්ෂුන් වහන්සේලාව වෙන ප්‍රදේශයක කුටි පනවනවා. තේ අඤ්ඤමඤ්ඤං ධම්මං සාකච්ඡිස්සanti. ඒ භික්ෂුන් වහන්සේලා එකතු වෙලා මේ ධර්මයේ සාකච්ඡා කරાવી කියලා හිතලා. ඊට පස්සේ යේතේ බික්කු ජායිනෝ. යම් ස්වාමීන් වහන්සේලා ඉන්නෝ. ඒ ස්වාමීන් වහන්සේලා සූත්‍ර සජ්ජායනා කරන්නෙත් නෑ. විනය විනිශ්චය කරන්නෙත් නෑ. ඒ වගේම ධර්ම සාකච්ඡා කරන්නෙත් නෑ. භාවනා කරන්නයි කැමති. ඒ ස්වාමීන් වහන්සේලා වෙනම පැත්තක කුටි පනවනවා. අනේ මේ ස්වාමීන් වහන්සේලා කිසිම කරදරයක් නැතුව හොඳට භාවනා කරත්වා කියලා. ඊට පස්සේ බලන්න යේතේ බිකු තිරච්ඡාන කතිකා. කාය දඩ්ඩි බහුලා. යම් භික්ෂුන් වහන්සේලා ඉන්නවා මේ වැඩක් නැති කතා ඔහේ කතා කර කර ඉන්න. ඒ ස්වාමීන් වහන්සේලාව වෙනම පැත්තක කුටි පනවනවා. ඕන එකක් කතා කරගෙන හිටපුවා මේ අනිත් අයට කරදර කරන්න හොඳ නෑ නෙව කියලා. ඊට පස්සේ ඒ විදිහට ඒ දබ්බමල්ලපුත්ත මහරහතන් වහන්සේ දැන් සමහර දවස්වලට ස්වාමීන් වහන්සේලා වඩිනවා රැයට. දැන් චාරිකාව ඉස්සර අද වගේ නෙවෙයිනේ පයින්නේ වැඩි. ඊට පස්සේ පයින් ඉතින් වැඩම කරද්දී සමහර දවස්වලට හවස් වෙනවා. ඊට පස්සේ දබ්බමල්ලපුත්ත මහරහතන් වහන්සේ මොකද කරන්නේ? මේ ඇඟිලි වලින් මේ තේජෝ ධාතු සමාපත්තියට සමවැදිලා මේ ඇඟිලි වලින් මේ රශ්මි ධාරා විහිදුවනවා. ඇඟිලි පත්තු වෙනවා. ඊට පස්සේ ඒ ඇඟිලි දල්වගෙන ඒ සෙනසුන් වලට ඒ ස්වාමීන් වහන්සේලාව වඩම්මාගෙන යනවා. ඊට පස්සේ දැන් මේක දැක්ක සමහර ස්වාමීන් වහන්සේලා. ඊට පස්සේ මේක ආරංචි වුණා හැමතැනම. දබ්බමල්ලපුත්ත මහරහතන් වහන්සේ රැයට ස්වාමීන් වහන්සේලාව මේ ඇඟිල්ල දල්වගෙන ඒ ඇඟිල්ලේ ආලෝකයෙන් කුටි පනවන්න එක්කන් යනවා කියලා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේලා මොකද කරේ? හිතාමතාම රැ වෙලා එන්න පටන් ගත්තා අර 이르දිය බලන්න. ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේලා කියනවා දුර ආවාස.
දුර ආවාස කියනවා මේ කොහෙද? දැන් ඔන්න රජගහ නුවරට ඇවිල්ලා කියනවා එතකොට ධම්මල්ලපුත්ත මහරහතන් වහන්සේ අහනවා ස්වාමීනි කොහෙද සෙනසුන් පනවනවට කැමති? එතකොට එක ස්වාමීන් වහන්සේ නමක් කියනවා මට ගිජ්ජකූට පර්වතේ සෙනසුන් පනවන්න. තව ස්වාමීන් වහන්සේ නමක් කියනවා මට චෝර ප්‍රපාතේ සෙනසුන් පනවන්න. මේ ඉස්සර සෙනසුන් තිබ්බ තැන්. තව ස්වාමීන් වහන්සේ නමක් කියනවා ඉසිගිලි පර්වතේ කාලසිලා ඒ ගල්තලාවේ සෙනසුන් පනවන්න. තව ස්වාමීන් වහන්සේ නමක් කියනවා වේබාර පර්වතේ සප්තපර්ණී ගුහාද්වාරේ සෙනසුන් පනවන්න. දැන් මේ විදිහට ඒ රෑ තිස්සේ ඉතින් අර ධම්මල්ලපුත්ත මහරහතන් වහන්සේ ඇඟිල්ලක් දැල්ලගෙන අර ස්වාමීන් වහන්සේලාට කුටි පනවන්න එක්කන් යනවා. අර ස්වාමීන් වහන්සේලාත් ඉතින් 이르දි ප්‍රාතිහාර්ය බල බල පිටිපස්සෙන් යනවා. ඊට පස්සේ මේ විදිහට ඒ ධම්මල්ලපුත්ත මහරහතන් වහන්සේ මේ විදිහට වඩම්මගෙන ගිහිල්ලා ස්වාමීනි මේ තමයි අයං මංචෝ මේ තමයි ස්වාමීනි ඇඳ ඉදම් පීඨං මේ තමයි ස්වාමීනි පුටුව අයම් බිසි ඉදම් බිම්බෝහණං මේ තමයි කොට්ට මෙට්ට ඉදම් වච්චට්ටානම් මේ තමයි මේ වැසිකිලි කැසිකිලි කරන තැන් මේ පරිභෝජනීය පෑන් මේ වළඳන පෑන් ඒ වගේම මේ විදිහටත් කියනවා ඉමං කාලං පවිසිතබ්බං මේ කාලෙදි තමයි ගමට පිණ්ඩපාතේ වඩින්න ඕන. මේ කාලං නික්කිපිතබ්බං මේ කාලේට තමයි ගමෙන් නික්මෙන්න ඕන. ඊට පස්සේ ඉදං සංඝස්ස කතික සන්ඨානං මේ තමයි සංඝයාගේ කතිකාවත. ඒ කියන්නේ අපි ගත්ත සංඝයා කතිකාවතක් වෙලා තියෙනවානේ මේ වෙලාවට එකතු වෙමු. මේ වෙලාවට මේ සජ්ජායනා කරමු. මේ වෙලාවට භාවනා කරමු. ඒ යම්කිසි ප්‍රදේශයක ඒ සංඝයා වැඩ ඉන්නවා නම් ඒ විදිහට කතිකාවතක් තියෙනවා. ඒ කියන්නේ කරන පිළිවෙල මේ විදිහට කරන්න කියලා ඒ කතිකාවත ඒ ඉන්න ස්වාමීන් වහන්සේලාට දන්නනවා. ඉතින් මේ විදිහට ඒ ධම්මල්ලපුත්ත මහරහතන් වහන්සේ කිසිම අඩුපාඩුවක් නැතුව ඒ රහතන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නයට කුටි පැනෙව්වා. ඒ වගේම පින්වත්නි මේ ධම්මල්ලපුත්ත මහරහතන් වහන්සේ ඒ භික්ෂුන් වහන්සේලාට බත්තු දෙසද්දී හරීම පිළිවෙලට ඒ කියන්නේ දැන් අපි ගත්ත සාමාන්‍යයෙන් දානශාලාවක හෝ අග්‍ර පිඬු අග්‍ර උදක ඒ කියන්නේ මුලින්ම මේ පෑන් අග්‍ර සේනාසන හොඳ සේනාසන ඒවා ලැබෙන්න ඕන බුදුරජාණන් වහන්සේ දේශනා කරේ වැඩිහිටි. ඒ කියන්නේ පැවිදි වෙලා බොහෝ රාත්‍රී ප්‍රමාණයක් බොහෝ වස් ප්‍රමාණයක් ගත වෙච්ච වැඩිහිටි ස්වාමීන් වහන්සේලාට තමයි මේ දේවල් මුලින්ම ලැබෙන්න සුදුසු. එතකොට මේ ධම්මල්ලපුත්ත මහරහතන් වහන්සේ හැමදේම හරි විදිහට වැඩිහිටි ස්වාමීන් වහන්සේලාව ප්‍රණීත දානේ පූජා කරන පැතිවලට මුලින්ම යවනවා. ඒ විදිහට ටික පිටිපස්සෙන් ඉන්න නවක සාමණේර ස්වාමීන් වහන්සේලාට තමයි ඒතර සාමාන්‍යයෙන් එච්චර ප්‍රණීත නැති දානේ වළඳන තැන්වල වඩින්න වෙන්නේ. ඉතින් යම් කාලයකදී ස්වාමීන් වහන්සේලා වැඩ හිටි වෙද්දී ඒ ස්වාමීන් වහන්සේලාටත් අර ප්‍රණීත දානේ පූජා කරන නිවෙස් වලට වඩින්න පුළුවන්. ධම්මල්ලපුත්ත මහරහතන් වහන්සේ හැම එකම මතක තියාගෙන හරියට මේ තෝරලා බේරලා හැමෝටම අසාධාරණයක් වෙන්නේ නැතුව ලස්සනට විදිහ කරා. ඉතින් සමහරලාට දැන් ඉස්සර ඉඳලා තිනවා කාලුදායි කියලා ලාලුදායි කියලා භික්ෂුවක්. ඒ ලාලුදායි භික්ෂුව දවසක් ඒ ලාලුදායි භික්ෂුවට ප්‍රණීත දානේ ලැබෙන තැනක් ලැබුණොත් එයාට හරි සතුටුයි. ඊට පස්සේ ඒ ලාලුදායි භික්ෂුවට රූක්ෂ කටුක දානේ ලැබෙන තැනක් ලැබුණොත් ඒ ලාලුදායි භික්ෂුව ඇවිල්ලා කෝලාහල කරනවා මේ ධම්මල්ලපුත්ත අද මට මේ හරියවම් විදියට දාන වළඳ ගන්න බැරි වුණා මොනවා කරන්නද දන්නේ නැහැ කියලා බයින් අඬ ගහ ගන්න පටන් ගන්නවා. ඊට පස්සේ දවසක් බුදුරජාණන් වහන්සේට ඇහෙනවා මේ ආවාසෙන් ගාලගෝට්ටියක්. ඊපස්සේ ඇහුවා ආනන්ද මේ මොකද අර කෑ ගහගන්නේ කට්ටිය. ස්වාමීනි ඒ ලාලුදායි භික්ෂුව අද හොඳට කන්න හම්බෙලා නැහැ යාට. ඒ නිසා ඔය අඬ ගහ මේ බැන අඬ ගහ ගන්නවා කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරා එහෙනම් ලාලුදායට බත් උදහාන්න දෙන්න කියලා. ලාලුදායි ස්වාමීන් වහන්සේ මොකද කළේ? මේ දැන් ඔන්න ස්වාමීන් වහන්සේලා පොලිමට ඉන්න කියනවා. පොලිමට ඉන්න කියලා දැන් ඔන්න අර සලාක දෙනවා. සලාක දීලා ඉවර වෙන තැන
පොළවේ ඉරක් ඇඳ ගන්නවා. ඊට පස්සේ ඊළඟ දවසේ ස්වාමීන් වහන්සේලා පොලිමට එන්න කියනවා. ඊට පස්සේ අර ඉර ඇඳපු තැන ඉඳන් තමයි ඊළඟ දවසේ දෙන්න පටන් ගන්නෙ. දැන් හැමදාම ඉන්නේ එකම ස්වාමීන් වහන්සේ සමහරලාට ඉස්සරහට පස්සට වෙනවනේ. ඒතකොට සමහර ස්වාමීන් වහන්සේලාට සලාක නැහැ. සමහර ස්වාමීන්වහන්සේලාට ඔය වගේ අර්බුදයක් මහා අර්බුදයක් හටගත්තා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරා පින්වත් මහණෙනි ඔය ලාලුදායි ඉස්සරත් එහෙම තමයි. ඉස්සරත් මේ පොඩි වගකීමක් හම්බෙච්ච ගමන් ඔක්කොම අවුල් කරගත්තා කියලා බුදුරජාණන් වහන්සේ තණ්ඩුල නාලි ජාතකයේ දේශනා කරා. ඒ ජාතකයේ සඳහන් වෙන්නේ අපේ බෝසතාණන් වහන්සේ ඉස්සර අර තක්සේරු කරන ඇමති කෙනෙක්. ඉතින් මේ තක්සේරු කරන ඇමති හරියට තක්සේරු කරනවා කියලා ඒ රජතුමා ටිකක් ලෝභයි. ඒ රජතුමා කල්පනා කරා මම වගේම ලෝභයෙක්ව දාගන්න ඕන මේ වැඩේට කියලා. ඒ ලාලුදායි කලින් ජීවිතේ මේ ලාලුදායි තමයි දාගත්තේ. ඉතින් ඒ ලාලුදායි මොකද කළේ? මේ දවසක් ඔන්න අස්සය වටිනා කියන සයින්දව වර්ගයේ අස්සය 500ක් අරගෙන වෙලෙන්දු පිරිසක් ආවා. මේ ලාලුදායි මොකද කළේ? මේ අස්සය ටික කීයක් වටිනවද කියලා අහුවට පස්සේ කිව්වා එකම එක හාල් නැලියක් තමයි මේ අස්සය ටික වටින්නේ කියලා. ඊට පස්සේ අර වෙලෙන්දු ඉතින් හරි මේ දුකටපත් වෙලා මේ අඬ ඉතින් ගියා. ගියාත් දැන් අස්සය ටික අරගෙන දැන් හාල් නැලියනේ හම්බුනේ. ඊට පස්සේ අර මේ අපේ බෝසතාණන් වහන්සේ තමයි මේ නුවණැති තක්සේරු කරන මේ ඒ ඇමතිතුමා. ඊට පස්සේ තක්සේරු කරන ඇමතිතුමා ඇහුවා ඇයි ඔබලා අඬන්නේ? අනේ අපේ අස්සය ටික මේ විනාශ වුණා. රජතුමා අපේ අස්සෙන් පැහැරගත්තා. අර මේ හොර තක්සේරු කාර්යයත් එක්ක එකතු වෙලා. එහෙමද එහෙනම් යන් මාත් එක්ක කියලා. ඔයාලා මෙහෙම කරන්න කියලා උපායක් කිව්වා. ඔයාලා අදරෑ ඒ තක්සේරු කාර්යය අරගෙන ඇවිල්ලා ඔයාලා හොඳට එයාට කන්න බොන්න දීලා හොඳ ලොකු පගාවක් දෙන්න. දීලා කියන්න හෙට මේ අපි අහන්නම් මේ අස්සය 500 හාල් නැලියක් නම් වටින්නේ. හාල් නැලිය කොච්චර වටිනවද කියලා අපි කියන්න. එතකොට ඔබ අපිට හොඳ විදිහට හොඳ තක්සේරුවක් කරලා දෙන්න කියලා. මං කරන්නම් කියලා අරයාලගේ අර පගාවත් අරගෙන දැන් ඔන්න ගියා. ඊළඟ දවසේ අර වෙලෙන්ද ටික ආයි හාල් නැලිය අරගෙන ආවා. ස්වාමීනි මේ රජතුමනි අපි මේ හාල් නැලිය විකුණන්න ආවේ මේක තක්සේරු කරන්න මේ තක්සේරු මේ ඇමතිතුමාට දෙන්න කියලා රජතුමාට ප්‍රකාශ කරා. ඊට රජතුමා කිව්වා තක්සේරු ඇමතිතුමනි මේ හාල් නැලිය කොච්චරද වටින්නේ? ඊට පස්සේ මෙයා කිව්වා රජතුමනි මේ ඇතුල් ප්‍රාකාරයේ පිට ප්‍රාකාරයේ සහිත මේ අන්තපුරයේ සහිත මේ මුළු මහත් දඹදිව රාජධානියම මේ වටිනවා කිව්ව මේ හාල් නැලි තරම්. ඊට පස්සේ ඉතින් අතන හිටපු ඒ ඔක්කොම අප්පු ටික ගහ hina වෙන්න පටන් ගත්තා. අනේ මේ වගේ මෝඩ තක්සේරු කාර්යයක් මේ රජතුමාටමයි ගැලපෙන්නේ කියලා. ඊට පස්සේ රජතුමා හරියට මේ ලැජ්ජාවටපත් වුණා. ලැජ්ජාවටපත් වෙලා එදාම එයා එළවලා ආයිත් අර අපේ බෝසතාණන් වහන්සේව නොනැති තක්සේරු කාර්යව ඒ මේ සුදුසු ස්ථානයේ පිහිටෙව්වා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ විදිහට තණ්ඩුලනාල ජාතකයේ දේශනා කළා. නැවතත් ඒ දබ්බමල්ල පුත්ත මහරහතන් වහන්සේව බත්තු දෙසන භික්ෂුව විදිහට නැවතත් මේ පත් කළා. ඉතින් පින්වත්නි මේ විදිහට දබ්බමල්ල පුත්ත මහරහතන් වහන්සේ වැඩ සිටිද්දී අර අපි මුලින් සඳහන් කරේ මීට කල්ප 91කට කලින් විපස්සී බුදුරජාණන් වහන්සේ කාලේ ඒ කිරිබත පූජා කරා කියලා. ඒ කිරිබත පූජා කරපු එකේ පිණින් ඒ දබ්බමල්ල පුත්ත මහරහතන් වහන්සේ ඉපදුන හැම අවස්ථාවකම ඉපදුනේ අග්‍ර මහේශාක්‍ය පවුල්වල කියනවා. කිසිම අඩුපාඩුවක් වෙලා නැහැ. කෑම බීම සැප සම්පත් හැම දෙයක්ම ආඩ්‍ය ජීවිත තමයි ගත කරලා තියෙන්නේ. කල්ප 91ක් පුරාවට. ඒ වගේම අර සඳහන් වුණේ රහතන් වහන්සේ නමකට නිന്ദා අපහාස කරා කියලා. ඒ නිසා ඉතින් සසරේ ගමන් කරද්දී බොහෝ නිന്ദා අපහාස විඳින්න සිද්ධ වුණා. දැන් මේ අවසාන ආත්ම භාවයේ මේ ආත්ම භාවයේත් බොහෝ නිന്ദා අපහාස විඳින්න සිද්ධ වුණා. එක අවස්ථාවක් තියෙනවා
ඒ දබ්බමල්ලපුත්ත මහරහතන් වහන්සේ මේ ඒ බත් උදෙසද්දී සලාක දෙද්දී ඉස්සර හිටියා මෙත්තිය බුම්මජක කියලා භික්ෂූන් දෙනම එයාලා නවකාචේව නවකයි කියන අලුත පැවිදි වෙච්ච අප්පුඤ්ඤාච මේ පින් අඩු. එහෙනම් බලන්න මේ භික්ෂුන් අතරත් පින්වන්ත බව බොහෝ බලපානවා. නවකාචේව හොಂತಿ අප්පුඤ්ඤාච නවක පින් අඩු යානි සංගස්ස ලාමකානි සේනාසනානි සංඝයාට ලැබෙනවා නම් ලාමක වූ සේනාසන ඒව තමයි යාලට ලැබෙන්නේ. ඒ වගේම ලාමක බත්තානි ලාමක වූ දානි ලැබෙනවාද ඒව තමයි යාලට ලැබෙන්නේ. එතකොට ඒ කාලේ හිටියා කල්යාණ භත්තික කියලා ගෘහපති කෙනෙක්. එතකොට මේ කල්යාණ භත්තික ගෘහපතිතුමා හැමදාම ස්වාමීන් වහන්සේලා 4 නමකට හරීම ප්‍රණීත විදිහට දානි පූජා කරනවා. ඒ නිසා යාට නමක් දැම්ම කල්යාණ භත්තික. කල්යාණ කියන්නේ යහපත්, භත්තික කියන්නේ දානි දෙන. ප්‍රණීත විදිහට දාන දෙන්න නිසා යාට කිව්වා කල්යාණ භත්තික ගහපති. ඒ වගේම ඒ කල්යාණ භත්තික ගහපති ඉතින් සෝ බත්තග්ගේ සපොත්තදාර උපත්තිට්ඨා ඒ කල්යාණ භත්තික ගහපති ඒ තමාගේ මේ දූ දරුවෝ බිරිඳ සේවක සේවිකාව හැමෝත් එක්කම එකතු වෙලා පරිවිසති අහනවා අඤ්ඤේ ඕදනේන පුච්ඡanti එක්කෙනෙක් අහනවා ස්වාමීනි බත් ටිකක් බෙදන්නද එක්කෙනෙක් අහනවා අඤ්ඤේ සූපේන පුච්ඡanti ස්වාමීනි මේ ව්‍යංජන ටිකක් බෙදන්නද අඤ්ඤේ තේලේන පුච්ඡanti එක්කෙනෙක් අහනවා ස්වාමීනි ගිතෙල් ටිකක් බෙදන්නද මේ විදිහට මේ හොඳට මේ විමසා දානි පූජා කරනවා ප්‍රණීත විදිහට. ඉතින් දැන් අර සලාක බෙදද්දි එදා ඒ සලාක දෙන්න නියම වෙලා තිබ්බේ මෙත්තිය බුම්මජක කියන ස්වාමීන් වහන්සේලාට. ඉතින් දැන් මේ ස්වාමීන් වහන්සේලා දබ්බමල්ලපුත්ත මහරහතන් වහන්සේගෙන් ඇහුවා ස්වාමීනි හිත අපි කොහෙටද දානෙට වඩින්න තියෙන්නේ? ඊට පස්සේ කිව්වා කල්යාණ භත්තික ගෘහපතිතුමාගේ ගෙදරට කියලා. ඉතින් දැන් මේ ස්වාමීන් වහන්සේලාට හරි සතුටුයි. ඊට පස්සේ දැන් ඔන්න එදා හවස ඒ කල්යාණ භත්තික ගෘහපතිතුමා යම්කිසි කටයුත්තකට මේ බුදුරජාණන් වහන්සේ වන්දනා කරන්න වැඩම කළා. වැඩම කරද්දී දබ්බමල්ලපුත් මහරහතන් වහන්සේවත් මුණ ගැහුණා. මුණ ගැහුණාට පස්සේ ඒ කල්යාණ භත්තික ගෘහපතිතුමා ඇහුවා ස්වාමිනී හෙට අපේ නිවසට දානෙට වඩින්නේ කවුද? ඊට පස්සේ දබ්බමල්ලපුත් මහරහතන් වහන්සේ කිව්වා ගෘහපතිය මෙත්තිය බුම්මජක භික්ෂූන් තමයි හෙට වඩින්නේ. එතකොට දැන් මේක මේ ප්ලෑන් කරලා කරපු දෙයක් නෙවෙයි. දැන් ඒ රහතන් වහන්සේ එහෙම කරන්නේ නැහැ. එතකොට මේ කල්යාණ භත්තික ගෘහපතිතුමාත් එහෙම මේ ඒකටම කියලා ආවේ නැහැ. නමුත් දැන් මේ වෙන රටාව බලන්න. ඊට පස්සේ දැන් ඔන්න මේ කල්යාණ භත්තික ගෘහපතිතුමාට එකපාරටම හිතෙනවා අයියෝ හෙට මේ පාපී වික්ෂූන් දෙනමන්නේ අපේ ගෙදරට වඩින්නේ කියලා හිතලා ගෙදර ගියා. ගෙදර ගියාට පස්සේ දාසියට කතා කරා. දාසිය මෙහෙන්න හෙට භික්ෂූන් දෙනමක් එයාලව මේ ස්තෝප්පුවේ ආසන පනෝලා නිවුඩු හාලුයි කාඩි හොදී පූජා කරලා පිටත් කරන්න එහෙම ගේ ඇතුළට ගන්න ඕනේ නැහැ කියලා. ඊට පස්සේ දැන් ඔන්න දැන් එහෙමයි කියලා දැන් එයාත් හිටියා. ඉතින් අනේ අර මෙත්ති බුම්මජක භික්ෂූන් මොකද උනේ? රෑ දැන් එයාලා දැන් අර හෙට දානේ රසට වළඳන්න ලැබෙනවා නෙව කියලා සතුටට දැන් එයාලට තේනේව සෝමනස්සේන එයාලා ඒ සතුටෙන්ම න චිත්ත රූපං රත්ත්‍යා සුපින්සු හරියට රෑ නිින්ද ගියෙත් නෑ කියනවා. ඊට පස්සේ ඔන්න දැන් මේ මෙත්තිය බුම්මජක භික්ෂුන් වහන්සේලා දැන් ඔන්න වැඩියා කල්යාණ භත්තික ගෘහපතිතුමාගේ ගෙදර. වැඩියට පස්සේ ස්වාමීනි වැඩ ඉන්න කියලා ඉස්සරහ දැන් ආසන ටිකක් පැනෙවුවා. පැනෙවට පස්සේ දැන් එයාලා කල්පනා කරා තාම දානේ හදලා නැතුව ඇති. ඒ නිසා තමයි අපි මේ ඉස්සරහෙන් ඉඳෙව්වේ කියලා ඔන්න දැන් අරන් ආ භාජනයක නිවුඩු හාල්. ඊට පස්සේ කාඩි හොදි.
ඊට පස්සේ පූජා කරා. පූජා කරාට පස්සේ දැන් අර භික්ෂුන් කියනවා මේ එම්බා දාසී අපි අද මේ නිත්‍ය බත වළඳන්න මේ ආවේ කියලා ස්වාමීනි මම දන්නවා ඉතින්. මට ඊයේ අපේ ගෘහපතිතුමා කිව්වා හෙට භික්ෂුන් දෙනමක් එයි මේ යාලා මේ ස්තෝපේ අසුම් පනවලා නිවුඩුහාලි කාඩි හොදී පූජා කරන්න. ඒකත් එහෙමද කියලා දැන් මෙයාලා එකපාරටම වෛර බැඳගත්තා දබ්බමල්ල පුත්ත මහරහතන් වහන්සේත් එක්ක. හිතුවා එකත් එකටම මේ දබ්බමල්ල පුත්ත අපිව මේ කල්යාණ බත්තික ගෘහපතිතුමාව කෙටෙව්වා අපිව. හොඳ වැඩක් කරන්නම් කියලා දැන් මෙයාලා මොකද කරන්නේ? මෙයාලා ඇවිල්ලා තුන්නී භූතා මංකු භූතා නිස්සද්දව මේ ඇහි බැම පාත් කරගෙන රවාගෙන පත්තක් කන්දා බිමට ඔළුව පාත් කරගෙන අදෝමුකා බිම බලාගෙන පජ්ජායන්තා කල්පනා කර කර වාඩි වෙලා හිටියා. එතකොට මෙයාලගේ හිටියා මේ හිතවත් භික්ෂුණී වහන්සේ නමක් මෙත්තියා කියලා. ඉතින් මෙත්තියා භික්ෂුණී මොකද කරේ? මෙත්තිය බුම්මජක ස්වාමීන් වහන්සේලා හොයාගෙන ආවා. ඇවිල්ලා ස්වාමීනි වන්දාමි අයියාති ස්වාමීනි මම වන්දනා කරනවා කියලා දැන් ඔන්න වැන්දා. අරගොල්ලෝ නෙමෙයි කතා කරන්නේ. ඊට පස්සේ ဒ ුතියම්පි දෙවෙනි පාරත් මේ වන්දාමි අයියාති කියලා මේ ආර්යයන් වහන්සේ මම වන්දනා කරනවා කියලා වැන්දා. නේ කතාවක් නැහැ. ඊට තුන්වෙනි පාරත් අnder පස්සේ කියනවා මේ අනේ ස්වාමීනි ඇයි ඔබ වහන්සේලා මාත් එක්ක කතා කරන්නේ නැත්තේ? ඒකට මේ මෙත්තිය බුම්මජක ස්වාමීන් වහන්සේලා කියනවා ඔයත් එක්ක වැඩක් තියෙනවා කතා කරලා දැන් මේ දබ්බමල්ල පුත්ත අපිව වෙහෙසටපත් කරද්දී මේ මෙත්තියා කිසිම දෙයක් කරන්නේ නැතුව ඔහේ බලාගෙන ඉන්නවනේ. ඉතින් කතා කරලා වැඩක් තියෙනවද කියලා මෙත්තියා භික්ෂුණීට බයින්න පටන් ගත්තා. ඊට පස්සේ කිව්වා අනේ ස්වාමීන් ඉතින් මම මොකද කරන්න ඕන? එහෙනම් ඔයා හරියට වැඩේ කළොත් අදම දබ්බමල්ල පුත්තව ගෙදර යවනවා බුදුරජාණන් වහන්සේ. ස්වාමීනි මම කොහොමද කරන්න ඕන? එහෙනම් මෙහෙම ගිහින් කියන්න කිව්වා. යායම් බන්තේ දිසා අබය. ඒ කියන්නේ යම් තැනක නම් බය නැත්තේ එතනින් බය හටගත්තා. අනුපද්දවා යම් තැනක නම් උපද්‍රව නැත්තේ එතනින් මේ උපද්‍රව හටගත්තා. ඊට පස්සේ උදකං මඤ්ඤේ ආදිත්තං මේ වතුරෙන් ගින්දර හටගත්තා වගේ ස්වාමීනි අයියේන මේ දබ්බේන මල්ල පුත්තේන දූසිතාති මාව දබ්බ මල්ල පුත්ත වික්ෂුව මාව දූෂණය කරා කියලා කියන්න කිව්වා. ඊට පස්සේ ඉතින් මේ භික්ෂුණී මොකද කරේ? ඉතින් ගිහින් කිව්වා. ගිහින් කිව්වට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා භික්ෂූන් වහන්සේලාට මේ පැවරුවා මේ මහණෙනි මේ භික්ෂුණියගෙන් අහන්න මේ විස්තරය කියලා. ඊට පස්සේ දැන් ඔන්න බුදුරජාණන් වහන්සේ පණිවිඩයක් යවුවා දබ්බමල්ල පුත්තට වඩින්න කියන්නේ එහෙනම්. ඊට පස්සේ ඔන්න දබ්බමල්ල පුත්ත මහරහතන් වහන්සේ වැඩියා. වැඩියට පස්සේ දබ්බමල්ල පුත්ත ඇත්තද මේ කියන කතාව මේ භික්ෂුණී? ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මං ගැන දන්නාසේක. දෙවෙනි වතාවටත් ඇහුවා දබ්බමල්ල පුත්ත මේ කතා කරන්න ඇත්තද මේ කියන කතාව? ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මං ගැන දන්නාසේක. දැන් තුන්වෙනි වතාවෙත් ඇහුවා. තුන්වෙනි වතාවෙත් කිව්වා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මං ගැන දන්නාසේක. ඊට පස්සේ දබ්බමල්ල පුත්ත මහරහතන් වහන්සේට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දබ්බ ඔය ක්‍රමේ නෙවෙයි ගැටලු විසඳන ක්‍රමේ. ඔබ දන්නවා නම් ඔබ මේ දේ කරා නම් කරා කියන්න. කලේ නැත්තම් කලේ නැහැ කියන්න. දබ්බමල්ල පුත්ත මහරහතන් වහන්සේ වරන් පින්වත්නි වයස අවුරුදු 7 දිනේ පැවිදි වුණේ. එතකොට දේශනා කරනවා ස්වාමීනි මම මේ ජීවිතේ පුරාවට සිහිනකින්වත් දැන මේ වගේ නරක දෙයක් කළා නේ. කයින් කරනවා කියන එක ගැන කවර කතාවද? එතකොට මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරා එහෙනම් මේ භික්ෂුණියව සිවුරල්ලා ගෙදර යවන්න. මෙයා මේ දැන සිල්වත් රහතන් වහන්සේලාට මේ කරන අපරාධේ
මේ දේ වෙන කෙනෙකුට වෙන්න දෙන්න හොඳ නැහැ. එහෙනම් මෙයාව ගෙදර යවන්න කියලා ඒ මෙත්තියා භික්ෂුව ගෙදර යවුවා. සීරියරෝලා. ඊට පස්සේ මේ කවුරු හරි කෙනෙක් මේකට අනුබල දුන්නා නම් ඒ ගැනත් විමසන්න කියලා ඒ බුදුරජාණන් වහන්සේ භික්ෂුන්ට අණ කළා. ඊට පස්සේ ඉතින් භික්ෂුන් වහන්සේලා ඇහුවා මෙත්තියා භික්ෂුණීගෙන් කවුද දැන් මේ දේ කරන්න කියලා කිව්වේ? අනේ ස්වාමීනි මම නම් මේක හිතලා මතලා කළේ නෑ. අර මෙත්තියේ බුම්මජක භික්ෂුන් කිව්ව නිසා තමයි මම මේක කළේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ ස්වාමීන් වහන්සේලා ඒ කරුණ බුදුරජාණන් වහන්සේට දේශනා කරා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ විනය ශික්ෂාපදයකට පනවලා ඒ විදිහට කවදාවත් කරන්න එපා කියලා අවවාද කරා ඒ භික්ෂුන්ට. ඒ වගේම විනය ශික්ෂාපදයක් පනවලා ඒ විනය අනුකූලව මේ ආපත්ති වලට පිළියම් කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඉතින් මේ විදිහට පින්වත්නි තව බොහෝ අවස්ථාවල ඒ ධබ්බමල්ලපුත්ත මහරහතන් වහන්සේට ජීවිතේට ගොඩාක් නිന്ദා අපහාස ලැබුණා. නමුත් මේ සසරේ ගමන් කරද්දී අපිට නොඑක ආකාරයට නිന്ദා අපහාස බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ අෂ්ටලෝක ධර්මයේ කියලා දෙයක් තියෙනවා කියලා. ලාභ අලාභ සැප දුක යස ආයස නිന്ദා ප්‍රශංසා මේක මේ මිනිස්සුන්ගේ ජීවිතවලට මේ අෂ්ටලෝක ධර්මයේ පෙරලීගෙන එනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. එතකොට මේ එකක් නෑ මේක පෙරලෙනවා. ලාභත් ලැබෙනවා අලාභත් ලැබෙනවා නිന്ദාත් ලැබෙනවා ප්‍රශංසාත් ලැබෙනවා. එතකොට මේ ලෝක ස්වභාවය කියන එක මේක තේරුම් අරගෙන අපි මේ දේවල් ඉවසගෙන දරාගෙන ඉන්න ඕන. එතකොට තමයි මේ අපිට මේ ධර්මයෙන් පිළිසරණක් ලබන්න පුළුවන්. ඒ වගේ ඉතින් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයේ ඒ ධබ්බමල්ලපුත්ත මහරහතන් වහන්සේ බොහෝ කාලයක් සංඝයාට බත් උදෙසමින් කුටි පනවමින් සංඝරත් මේ බුද්ධ ශාසනයේ බබළුවමින් වැඩ සිටියා. ධබ්බමල්ලපුත්ත මහරහතන් වහන්සේ තමන් වහන්සේ ගැන තේර තේරී ගාථාවල දේශනා කරනවා යෝ දුද්දමියෝ දමේන දන්තෝ දමේන කියන්නේ දමණයට පත්තු දන්තෝ දමණය කලේ යෝ දුද්දමියෝ දමණය කරන්න දුෂ්කර කෙනෙක්ව. ඒ කියන්නේ දමණයටපත් වූ බුදුරජාණන් වහන්සේ විසින් දමණය කලේ දමණය කරන්න දුෂ්කර කෙනෙක්ව. දබ්බෝ සන්තුසිතෝ විතින්න කංකෝ ඒ ධබ්බමල්ලපුත්ත භික්ෂුව සන්තුසිතෝ හරීම සතුටින් විතින්න කංකෝ දැන් කිසිම සැකයකින් නැතුව සැක සංකා දුරු කළ සිතින් වාසය කරන්නේ. විජිතාවි අපේත බේරවෝහි විජිතාවි ඒ කියන්නේ යුද්ධයේ දිනලා ඉන්නේ. අපේත බේරෝ බය බේරවයන්ගෙන් බිය තැති ගැනීම වලින් අත්මිදිලා ඉන්නේ. දබ්බෝසෝ පරිනිබ්බුතෝ ඨිතත්තෝ ඒ ධබ්බමල්ලපුත්ත මහරහතන් වහන්සේ පරිනිබ්බුතෝ පිරිනුවම් පාවදාලා ඨිතත්තෝ නිවන තුල පිහිටියා. ඉතින් බලන්නේ උතුම් මහරහතන් වහන්සේලාගේ ජීවිත කොයිතරම් ආශ්චර්යයිද. ඉතින් මේ විදිහට පින්වත්නි දවසක් ධබ්බමල්ලපුත්ත මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ සොයාගෙන වැඩියා. බුදුරජාණන් වහන්සේ සොයාගෙන වැඩලා ධබ්බමල්ලපුත්ත මහරහතන් වහන්සේ ප්‍රකාශ කරනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම පිරිනුවන් පාන්න මේ සූදානම් වෙන්නේ. ධබ්බමල්ලපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරන පරිනිබ්බාන කාලෝ මේ දානි සුගතාති. ස්වාමීනි මට දැන් පිරිනුවන් පාන්න කාලය හරි. එතන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යස්ස දානිතං දබ්බ කාලං මඤ්ඤසීති. දබ්බ ඔබ යමකට කැමති නම් ඒ දේ දැන් කරන්න. එතකොට ඒ ධබ්බමල්ලපුත්ත මහරහතන් වහන්සේ අතකෝ ආස්මා ධබ්බමල්ලපුත්තෝ උට්ඨායාසනා භගවන්තං අභිවාදිත්වා නැගිටලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා පදක්කිනං කත්වා පැදකුණු කරලා වේහාසං අබ්බුග්ගන්ත්වා අහසට පැන නැග්ගා. ආකාශේ අන්තලික්කේ පල්ලංකේන නිශීදිත්වා අහසේ පළඟක් බැඳගෙන වාඩි වුණා. තේජෝ ධාතුන් සමාපජ්ජිත්වා තේජෝ ධාතු සමාපත්තියට සමවැදුණා. වොට්ටහිත්වා එයින් නැගී සිට පරිනිබ්බායි.
පිරිනිවන් පාවදාලා. අතකෝ ආයස්මතෝ දබ්බස්ස මල්ල පුත්තස්ස. එතකොට මේ දබ්බමල්ල පුත්ත මහරහතන් වහන්සේගේ ඒ මේ පිරිනිවන් පෑවට පස්සේ නේව චාරිකා පඤ්ඤායිත්ත නමසි දැලිවත් ඉතුරුන්නේ නැහැ කියනවා. අලුවත් ඉතුරුන්නේ නැහැ කියනවා. බලන්න කොච්චර ආශ්චර්යවත්ද නේද? ඒ රහතන් වහන්සේ එතකොට දැන් මේ චිතකයක් හදලා ඒ චිතකයේ ගිනි තියලා නෙවෙයි මේ ඒ ශ්‍රී දේහේ දැවුනි. අහසට පැන නැගලා තේජෝ ධාතුවට සමවැදිලා එයින් නැගී හිටියට පස්සේ ඒ දබ්බමල්ල පුත්ත මහරහතන් වහන්සේගේ සිරුර දැවිලා අලුවත් දැලිවත් ඉතුරු වෙන්නේ නැතුව ඒ හැම නැති වෙලා ගියා. ධාතුන් වහන්සේලා විතරක් ඉතුරු වුණා. ඒතර දැන් අපිට මේ ධාතුන් වහන්සේලා දැක බලා ගන්න අවස්ථාවක් තියෙනවා. මේ පින්වතුන් අර පොල්ගහවෙල ධාතු ප්‍රදර්ශනයට ගියා නම් ඒ දබ්බමල්ල පුත්ත මහරහතන් වහන්සේගේ චූටි ධාතුන් වහන්සේ නමක් වැඩ හිටියා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ මේ විලාවේ උදානයක් පහල කරනවා. අභේදි කායෝ කය බිඳිලා ගියා. නිරෝධි සංඥා නිරුද්ධ වුණා. වේදනා සීති භවින්සු වේදනා සිසිල් වෙලා ගියා. රූප සමින්සු සංඛාරා සංස්කාර සංසිඳිලා ගියා. විඥානං අත්තමගම විඥානේ අත්හැරියා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඒ වෙච්ච සිද්ධිය භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා. මහණෙනි, දබ්බමල්ල පුත්ත භික්ෂුව අහසට පැන නැගිලා තේජෝ ධාතුවට සමවැදිලා එයින් නැගිටලා පිරිනිවන් පාවදාලා ඒ දබ්බමල්ල පුත්ත භික්ෂුව පිරිනිවන් පෑවට පස්සේ අලුවත් දැලිවත් ඒ දෙවුණු කයේ ඉතුරුන්නේ කියලා බුදුරජාණන් වහන්සේ තවත් උදානයක් දේශනා කරනවා. අයෝගන හතස්සේව ජලතෝ ජාත වේදසෝ. ඒ කියන්නේ යකඩ කුළු ගෙඩියකින් පහර වදිද්දී ගිනි පුපුරු විහිදෙනවාද අනුපුබ්බූප සන්තෝ ඒක නිවිල යනවාද යතාන ඥායතේ ගති. ඒක ගිය තැනක් හොයන්න බෑ. ඒවාං සම්මා විමුක්තානං මේ විදිහට මනාකොට දුකින් මිදුණු කාම බන්ධෝගතාරිණං කාම බන්ධනේ කාම ඕගයෙන් ඊතරට වැඩි පඤ්ඤා පේතුම් ගති නැති නැවත ඉපදීමක් පනවන්න බෑ. පත්තානං අචලං සුඛං අචල ඒ කියන්නේ ස්ථීර සැපයටපත් වෙච්ච ඒ උතුම් රහතන් වහන්සේලාගෙන ඒ රහතන් වහන්සේලා කොහෙද ගියේ කියලා කාටවත් හොයන්න බෑ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඉතින් මේ විදිහට ඒ උතුම් දබ්බමල්ල පුත්ත මහරහතන් වහන්සේ පිරිනුවම් පාවදාලා. පින්වත්නි, මේ කාලේ පුරාට මිනිස්සු කී දහහක්, කී ලක්ෂයක්, කී කෝටියක් මේ පරිලෝ යන්නේ නැද්ද? ඒ මිනිස්සු ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. නමුත් මේ උතුම් රහතන් වහන්සේලාගෙන අදත් අපි කතා කරනවා. අදත් අපි කතා කර කර සතුටටපත් වෙන ඒ උතුම් ජීවිත ගැන පුදුමයටපත් වෙනවා. අදත් අපි ඒ උතුම් රහතන් වහන්සේලා සිහි කර කර දන් දෙනවා. පින් රැස් කරනවා. කොච්චර ආශ්චර්යවත් ජීවිතද නේද? ඉතින් ඒ නිසා මේ උතුම් දබ්බමල්ල පුත්ත මහරහතන් වහන්සේගේ ඒ උතුම් නිකලෙස් ජීවිතේට ඒ උතුම් පින්වම් පාවදාල දබ්බමල්ල පුත්ත මහරහතන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. පුණ්‍යානුමෝදනාව. අද මේ මහා තේරාභිවන්දනා ධර්ම දේශනා සඳහා දායකත්වයේ දක්වන්නේ එංගලන්තයේ පින්වත් කරුණා සිල්මෑණියන් වහන්සේ විසින්. ඉතින් අපි විසින් රැස් කරන්නට යෙදුණු සියලු පුණ්‍ය ධර්මයන් පළමුවටම අනුමෝදන් කරමු. සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය යසීසුරු වඩා වර්ධනය කරගෙන දෙවියෝද උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරත්වා. සාදු සාදු සාදු. ඒ වගේම කල්යාණ මිත්‍ර හෘදේ උත්තම පින්නන් ලොකු සාමින් වහන්සේට මේ සියලු පින් අනුමෝදන් වේවා. ඒ වගේම මහමෙවුනා වාසී ලෝකවාසී සියලු පින්න සාමින් වහන්සේලාට මේ පින් අනුමෝදන් වේවා.
උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. ඒ වගේම පින්වත් කරුණා මෑණියන් වහන්සේ නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට ඔබ අප නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. උතුම් රහතන් වහන්සේලාගෙන් ගත හැකි උතුම් ඕදන් ජීවිතයට ගල්පාගෙන ඒ වගේම පින්වත් කරුණා මෑණියන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිසම මේ පින් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම මහමෙවුනා වාසී සියලු පින්වත් ස්වාමීන් වහන්සේලා ඇතුළු ගෞතම බුදුසසුනේ පිළිවෙත් පුරන සියලු ස්වාමීන් වහන්සේලාටත් අනගාരികා මෑණියන් වහන්සේලාටත් පැවිදි අපේක්ෂක සියලු දූපුතුන්ටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකයින්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙනාටත් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න මේ පින් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.